ලංකා ගොස්පල් channel එකේ තවත් ඉගැන්වීමකට අපි ලෑස්ති වෙනවා මේ මොහොතේ. අපි හැම තිස්සෙම අපේ channel එක තුළ පාවිච්චි කරන වචනයක් ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න. ඒකේ අර්ථය පැහැදිලි කරලා දෙන්න. ඒක තමයි මේ තෝරා කියන වචනේ. සමහරවිට අලුත් අය, ඔබ අලුත් කෙනෙක් නම් මේ වචනයත් එක්ක ඔබ කල්පනා කරන්න පුළුවන් මොකද්ද මේගොල්ලෝ මේ කියන්නේ කියලා. ඉතින් අපි හිතනවා අපේ channel එකේ ආරම්භයේදී මේ දේවල් පැහැදිලි කරන්න ඕන. අපි යේෂුවා කියන නම ඇයි අපි අපේ ගැලුම්කර යේෂුවා කියන නම පාවිච්චි කරන්නේ කියලා විස්තර වලට පැහැදිලි කරලා දුන්නා. දැන් තවත් වචනයක් තමයි පාවිච්චි කරන හැමතිස්සෙම තෝරා. ඉතින් තෝරා කියන වචනය ඇත්තටම බයිබලයේ පුරාම තියෙනවා. අපේ පරිවර්තන සිංහල භාෂාවේ කතා කරද්දී මේක තියෙන්නේ විවස්ථාව කියන නම. ඉතින් විවස්ථාව කියපු ගමන් අපේ වචනයට එච්චර කැමති නෑ. නීතිය කියන අර්ථය ආපු ගමන් අපි ඇත්තටම මානසික මනුෂ්‍යයන් විදිහට බය වෙනවා නීතිය කියපු තැන. ඉතින් ඇත්තටම නීතිය කියන අදහසට වඩා මේ තෝරා කියන එකේ අර්ථය නීතිය කියන අදහසට වඩා පුළුල්ලු දෙයක්. ඒක ඇත්තටම අපි ආශ කරන්න ඕන වචනයක්. ඒ නිසා විවස්ථාව කියන වචනේ වෙනුවට අපි හැමතිස්සෙම දැන් පෙළඹිලා ඉන්නවා තෝරා කියන වචනේ පාවිච්චි කරන්න. අද අපි බලමු මේ තෝරා කියන හේබ්‍රු වචනේ මොකක්ද අපිට දේ වචනෙන් ගන්න පුළුවන් හොඳ තේරුම මොනවද කියලා. ඉතින් අපි කිසිලාක මේ හේබ්‍රු වරුන් වෙන්න උත්සාහ කරන එකක්වත් අමුතු දෙයක් දේශනා කරන ක්‍රිස්තියානින් පිට අලුත් කට්ටියක් අලුත් වචනත් එක්ක කතා කරනවා කියන එක නෙමෙයි අපි ඇත්තටම උත්සාහ කරන්නේ. අපි channel එක පුරාවට අපි කතා කරන්නේ මේ වචනවල අර්ථයන් අපි හරියට දැනගත්තොත් අපිට අලුත් පණක් අලුත් තේරුම් ගැනීමක් එක්ක තවත් දෙවියන් වහන්සේ ලං වෙන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ නිසා අපි තෝරා කියන වචනේ පැහැදිලි කරගත්තා. රමේෂ්ගෙන් අපි පටන් ගත්තොත් ඊට ජයන් තවත් පැහැදිලි කරයි. තෝරා කියන එක කොහොමද අපි සාකච්ඡා කරන්නේ? අපි දකිනවා දෙවියන් වහන්සේ මේ විවස්ථාව අපි කියන මේ විවස්ථාව කියන වචනේ දෙවියන් වහන්සේ මෝසස්ට සීනයි කන්දේදී නිත්‍යාම 24 12 වෙනි පදයේදී මෙහෙම කියනවා. යෝවා වහන්සේ මෝසස්ට කියනසේ මා ළඟට කන්දට නැගී ඇවි මෙහි සිටපන්න නුඹ ඔවුන්ට උගන්වන පිණිස මා ලියු ගල්ලැන්ට විවස්ථාවද ආඥාවද නුඹට දෙන්නෙමි කීසේක. එතකොට මෙතන දෙවියන් වහන්සේ කියනවා මෝසස්ට මංගාවට එන්න ඔබ උගන්වන පිණිස මම ලිව්ව ගල්ලෑලි විවස්ථාවයි කියන්නේ තෝරාක සහ ආඥාව මම නුඹට දෙන්නයි. එතකොට මේ තෝරා කියන වචනේ මෙතන පාවිච්චි වෙනවා. තෝරා කියන එකේ තේරුම ඇත්තටම මේ පදේ ඇතුළෙම තියෙනවා. මොකද දෙවියන් වහන්සේ මේ තෝරා කියන හේබ්‍රු වචනේට සමාන වචනයක් තමයි උගන්වනවා. නැත්නම් යරා කියන වචනේ තමයි තෝරා කියන වචනේ එන්නේ. ඒ කියන්නේ මේවා එකම මුලක් තියෙන හේබ්‍රු එකම වචනේ පැනනගෙන වචන දෙකක්. ඒතොර යරා වචනෙන් එන තෝරා කියන වචනේ නැත්නම් උගන්වනවා කියන එකෙන් එන ව්‍යවස්ථාව. ඒතොර ඉගැන්වීමක් කියන එක තමයි ඇත්තටම ව්‍යවස්ථාව කියන එකේ අදහස කියන එක මෙතනම අපි දකිනවා. ඒක දෙවියන් වහන්සේ ගියලා මෝසස්ට දුන්න එකක් කියලා තමයි අපි දන්නේ. ඒකට අපි ව්‍යවස්ථාව දකින්න ඕන. ව්‍යවස්ථාව කියන එක නීතියක් අපිට දුන්නට වඩා දෙවියන් වහන්සේ උගන්වනවා කියන එක. මේ දෙය තුලින් දෙවියන් වහන්සේ අපි උගන්වනවා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම උන්වහන්සේ උපදෙස් දෙනවා. ඉතින් ඒ අර්ථය තෝරා කියන එක ඇතුලේ තියෙනවා. අනිවාර්යයෙන්. ඒක මම කියන්නේ අපි යෙරමිය පොතේ අපිට දකිනවා 16 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදයේ යට දෙන්නකට තියෙනවා කිසි ප්‍රයෝජනයක් නැති නිෂ්ඵලකම වන බොරුකාරකමම අපේ පියවරු මුරුමු කරගෙන සිටියෝ. ඔයා කිව්වා අපි මේ හීබ්‍රු වචන පස්සේ එන අපි හීබ්‍රු වෙරු වෙන්න උත්සාහ යන ගමනක් නෙමෙයි. මොකද මම මේ පදයෙන් උගලට පෙන්නන්න ගියේ අපි ගොඩක් අපේ බොරුකාරකම අපි උරුම කරගෙන ඉන්නවා. කියන්නේ අපේ පරම්පරාවෙන් නැත්නම් අපේ පසුගිය අපේ පියවරුන්ගෙන් අපි සමහර අසත්‍ය දේවල් අපි උරුම කරගෙන මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒ දේවල් වලින් කොහොම හරි මිදිලා දෙවියන් වහන්සේගේ සැබෑ වූ ජීවනය ගෙන දෙන්න. උන්වහන්සේගේ වචනය ඔබ වෙතට ගෙන එන්න. ඉතින් ඒක තමයි කිව්වාගේ තෝරා කියන වචනය තුල මේ නීතියකට වඩා අපිට ඒක බලන්න පුළුවන්. හිතෝපදේශ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේම තියෙනවා මාගේ පුත්‍රයනි පියකුගේ ගුරුකම අසා. මෙතන ගුරුකම කියන තැනක් තියෙන්නේ තෝරා නැත්නම් යරා කියන වචනේම තමයි. ඊට පස්සේ නුවණ දැනගැනීමට කම් යොමු කරපළා මාක්නිසාද මම යහපත් ඉගැන්වීම නුඹට ඉගැන්වීම නුඹලාට දෙමි මාගේ උපදෙස් අත්නාරින්න. මෙතන ඉගැන්වීම
නැත්නම් උපදේශ මේ කියන වචනේට තියෙන්නේ මොකක්ද කිව්වොත් ටෝර නැත්නම් යරා කියන වචනේ. එතකොට මේ අද අපි සිංහල භාෂාවට පරිවර්තනය වෙලා යනකොට ඒක අපි ව්‍යවස්ථාව විදිහට පරිවර්තනය වෙලා ඉතින් ඇත්තට මේකේ තේරුම තමයි උපදේශ දෙනවා, උගන්වනවා, ගුරුහුරුකම් දෙනවා, නැත්නම් මාර්ගය පෙන්වනවා. මේ වගේ යහපත් වූ දෙයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් අද අපි ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්නේ මේක තමයි. මොකද මේ ගැන ඔයගොල්ලෝ යම් අවබෝධයක් ඇති කරගත්තොත් ව්‍යවස්ථාව නැත්නම් ටෝර එක කියන එක තුල අපි මේ උත්සාහ කරන්නේ ඔබව මේ දේව වචනය බලන ඇහැ වෙනස් කරන්න. මොකද අපි නීතියක් විදියට මේක බලපු හැටි අද මිනිස්සු බයිබලයේ දාලා දුහන පරණ කිවිසුම සහ අලුත් කිවිසුමේ ටෝර කියන නැත්නම් ව්‍යවස්ථාව කියන වචනේ දැක්ක හැටියේ සම්පූර්ණ මේගොල්ලෝ බලන්නේ එක කණ්ණාඩියක් දාගෙන. ඒ නිසා අපි මේ උත්සාහ කරන්නේ ඔබට ඒ කණ්ණාඩි ඉවත් කරලා ඇත්තටම මේ ටෝර කියන එක තුල දෙවියන් වහන්සේ තබපු ඒ තේරුමත් එක්ක ඔබ දේව වචනය බැලුවොත් ඔබට අපි විශ්වාස කරනවා ඔබ දේව වචනේ අලුතින් දකින්න යනවා. අලුත් එළදරව්වීම ඔබ ලබන්න යනවා. එහෙම නේද? ඔව්. දැන් අපි වගේ ඒ කියන්නේ ටෝර කියන වචනේ අර්ථයක් ගත්තොත් උන්වහන්සේ උපදේශ දෙන ඉගැන්වීමක්. උන්වහන්සේ උපදේශ දෙන ඉගැන්වීමක්. ඒතර මේ තේරුමත් එක්ක අපි ගිහිල්ලා කිව්වොත් කාට හරි දැන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අවලංගුයි කියලා. අපි කියන්නේ අතන ව්‍යවස්ථාව අවලංගුයි කියනකට වඩා දෙවියන් වහන්සේ උපදෙස් දෙන ඉගැන්වීම දැන් අවලංගුයි. එතකොට අපිට ඒකේ බර තේරෙනවා. උන්වහන්සේගේ උපදෙස් අපිට උගන්වන මේ දේවල් අවලංගු කරන්න ඕන ඇයි කියන ප්‍රශ්නේ අපි අහන්න වෙන අපෙන්ම. මොකද අපිට මේ පොළවේ ඉන්න කිසිම කෙනෙකුට වැඩි අපිට උපදෙස් ගන්න අපි දන්න හොඳම කෙනා තමයි අපි මව්පු කෙනා. අපේ මව්කාරය. එයා තමයි අපිට අවශ්‍ය කරන හරි උපදේශය දන්නේ. අපේ තාත්තලා අපිට උපදෙස් දුන්නා. අපේ අම්මා උපදෙස් දුන්නා. අපිට කාලෙට තරවටු කරා. නමුත් අපේ නියම සිත හඳුනන එකම තැනන් වහන්සේ අපේ මෞන කරුණන් වහන්සේ උන්වහන්සේගේ උපදෙස් දෙන ඉගැන්වීම අපි කොච්චරක් ආදරෙන් බාර ගන්න ඕනේද? ඔව්. ඊට පස්සේ අපි දැන් කාලෙත් එක්ක මේ වහන්සේ දුන්නා වූ ටෝර එක උපදේශයේ ඉගැන්වීම ලියවිලා පුස්කොළ පොත් වගේ පොත්වල නේ කියන්නේ පොළවල ලියවිලා මේක කාලෙන් කාලෙට ඒක කොපි කරලා දිගින් දිගටම අරන් එනවා ඇවිල්ලා ඒකට අනාගත වස්තුන්ගේ ලියවිලි එකතු වෙනවා ඒ වගේම ගීතාවලිය වගේ ලියවිලි එකතු වෙනවා එකතු වෙලා යශෝවංශගේ කාලේ වෙනකොට මේ ලියවිලි ටික අද අපි පරණ ගිවිසුම කියලා කියන ලියවිලි ටික ඔක්කොම දිගෙනවා ඉතින් අපි දකිනවා ලූක් 24 මේ ලියවිලි ගැන යශෝවංශෙම කියනවා උන්වහන්සේ ඔවුන්ට කියනසේ මාගෙන මෝසස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගත වස්තුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියන ලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා නුඹලා සමග සිටියදීම නුඹලාට කී වචන මේයි කීසේ. එතකොට එතන කොටස් තුනක් ගැන උන්වහන්සේ වචනේ තියෙන කොටස් තුනක් ගැන කතා කරනවා. මෝසස්ගේ ව්‍යවස්ථාව නැත්නම් මෝසස්ගේ ඉගැන්වීම. මෝසස්ට උන්වහන්සේ අර අපි විඥාන 24 කිව්ව විදිහට මෝසස් දෙවියන්වහන්සේ කියනවා මේක ඔබ උගන්වන්න මම ලිව්වද ඉතින් මෝසස්ගේ ඉගැන්වීම තමයි ඇත්තටම ඒ කාලේ විශ්වවංශික කාලේ මේ න්‍යායතරන් තිබුණේ නේද? රමේෂ් කිව්වා වගේ රමේෂ් එතකොට අපිට එහෙනම් මේ පරණ කිව්සුම කියන එක තුල අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනක් බලන්න පුළුවන් නේ. අනාගත වතුරුන්ගේ පොත්, ඒ වගේම ගීතාවලියේ පොත්, ඒ වගේම මෝසෙස්ට දෙවියන්වහන්සේ දුන්නා වූ ඉගැන්වීම. ඉතින් මේක තමයි අපි දකින්නේ පොදුවේ තනාක් කියන්නේ. තනාක් එක වශයෙන් භාවිතා කරනවා. තනාක් කියන වචනේ. ඉතින් අපි දකිනවා ගොඩ දෙනෙක්ගේ මනසට කිහිලා තියෙන්නේ යේෂුව වහන්සේගේ කුරුසේ මරණයෙන් පස්සේ මේ ටෝර එක නැත්නම් තනාක් එක අද අපිට අවශ්‍ය නැහැ කියලා. නමුත් ඇත්තටම අපේ ඉගැන්වීම් වල අපි පෙන්නනවා වගේ මේ දේව වචනය තුලින්ම දේව වචනේ සනාථ කරනවා. දේව වචනේම දේව වචනය ගැන සාක්ෂි දෙනවා. අපි දකිනවා ක්‍රියාපොතට ගියාම මේ යේෂුව වහන්සේගේ මරණයෙන් පස්සේ මේ ගෝලයෝ නැත්නම් දෙවියන් වහන්සේගේ පේරිදියන් ඉගැන්වීම මොකක්ද කියන එක. අපි බලපුවම ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ. එතනදී පාවුල්තුමා කියන ඇවිත් 14 වෙනි පදයේ අන්තිෝකයට ඇවිත් සබත් දවසේදී සිනගෝගයට ඇතුල් වී හිඳගත්ෝය ව්‍යවස්ථාවද අනාගත වාක්‍යයේද කියවූ පසු. ඒ කියන්නේ සිනගෝගයේදී කියවලා තියෙන්නේ මොනවාද? ව්‍යවස්ථාව සහ අනාගත වතුන්ගේ පොත්. ඒ වගේම අපි දකින මේ පරිච්ඡේදයේ 27 වෙනි පදය. සියලු සබත් දවස්වල කියවෙන අනාගත වතුන්ගේ හඬවත් නොදැන. ඒ කියන්නේ සබත් දවස්වල අනාගත වතුන්ගේ පොත් කියවුවා කියලා. ඒ වගේම අපි දකිනවා ක්‍රියාපොතේ 15 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ කියනවා මක්නිසාද ආදි පරම්පරාවල සිට මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන සියලු නුවරවල සිටිති
ඔහු සියලු සබත් දවස්වල එය සිනගෝගවලදී කියවති කියෝයි. අපි දකිනවා ක්‍රියා 15 වෙනි පරිච්ඡේදයේ යෙරුසලමේ කවුන්සිල් එකේ කවුවෙලා යම් ප්‍රශ්න මාලාවක් ගැන සාකච්ඡා කරලා අවසානයේදී කියන්නේ මේක තමයි සබත් දවස්වල මෝසෙස්ගේ ව්‍යවස්ථාව සිනගෝගවල උගන්වනවා. ඒ නිසා ඒ ආපුවම ඒ පිරිස පසු කාරණා ඒකෙන් ඉගෙන ගන්න යනවා කියලා. එතකොට අපිට පැහැදිලි යේෂුවන්සේ කුරුසේ මරණයෙන් පස්සේ පවා දෙවියන් වහන්සේගේ උපදේශය, ශික්ෂාව, ගුරුකම කියන එක නැති වෙලා ගිහිල්ලා නැහැ. මොකද ඒක නැති වෙන්න බෑ නේ චිරන්තර. එහෙම වුණොත් අපි ප්‍රශ්න බවටපත් වෙනවා. අනිවාර්යයෙන්. දෙවියන් වහන්සේගේ ඉගැන්වීමක් කියලා කියන්නේ ලේසි පහසු කාරණාවක් නෙමෙයි. අවලංගු කරලා දැන් මේක නිෂ්ප්‍රභා කරලා අලුත් එකක් පටන් ගන්න. ඉතින් දෙවියන් වහන්සේ රමේෂ් මේ ඔයගොල්ලෝ මතකද පටන් ගත්තම කිව්වා මේක දෙවියන් වහන්සේ දීලා උගන්වන්න කියලා උන්වහන්සේ මෙලිතරව කරපු දෙයක්. ඒකට මේක තවත් මිනිස්සෙක් කරා කතා කරපු කියන්නේ මොකද නෙමෙයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේම පෞද්ගලිකව මෝසෙස් ඉස්සරහා එලිතරව කරනවා උන්වහන්සේගේ ඉගැන්වීම මේකයි කියන්නේ. ඒක දෙවියන් වහන්සේම ලියන්න කියනවා. ඒක දෙවියන් වහන්සේම උගන්වන්න කියලා කියනවා නම් අපි හිතුවොත් ඒ වගේ දෙයක් අවලංගු කරන්න පුළුවන් කියලා අපි ඇත්තටම මුළු බයිබලයේම අවලංගු කරා හා සමානයි. ඉතින් ඇත්තටම රමේෂ් මොකක්ද බෙදාගන්න දැන්? ඔව් ඒ කියන්නේ අපි දකිනවා මේක අපි සමහරවිට හිතනවා මේ ව්‍යවස්ථාව අනාගත වස්තුන්ගේ පොත් වැඩක් නැහැ. මේක පරණ දේවල්. මේ පෞතුමා කියනවා අපි බැලුවොත් එහෙම ක්‍රියා 26 22 නම් කියවලා SAV නමුත් දෙවියන් වහන්සේගෙන් වන පිහිට ලැබ ලොකු කුඩායට සාක්ෂි දෙමින් ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳින්න ඕනෑ බව සහ පළමු කොට මළුන්ගෙන් නැගීම කරුණු කොටගෙන උන්වහන්සේ සේවකටද අන්‍ය ජාතීන්ටද එළිය ප්‍රකාශ කරනසේකයි යන අනාගත වස්තුන් විසින්ද මෝසස් විසින්ද මතු සිද්ධ වන්නේ කියන ලද කාරණා ගැන මිස වෙන කිසිවක් නොකියා අද දක්වා සිටින්නේ කීයේ. ඒකට පාවතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ මෝසස් සහ අනාගත වස්තුන්. නැත්තම් මෝසස්ගේ හරහා ආවා වූ මේ ගැනීම නැත්තම් තෝරය ව්‍යවස්ථාව සහ අනාගත වස්තුන් තමයි පාවතුමා මේ විශ්වාස කළේ කියලා කියනවා. ඒ වගේම 28ත් බලනවා. ක්‍රියා 28 23 වෙනි පදයේ තවද ඔහුට දවසක් නියම කොට බොහෝ දෙනෙක් ඔහු ළඟට ඔහුගේ නවාතැනට ආවෝය. ඔහු උදේ පටන් සවස දක්වා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ඔවුන්ට සාක්ෂි දෙමින් විශෝ වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගත වක්තුවරුන්ගේ පොත්වලින් කාරණා තේරුම් කර දුන්නේ. එතකොට පාවුල්තුමා මේ දේම තමයි පාවිච්චි කරන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ පන්න කියසම විතරක් පාවිච්චි කරන්නේ කියලා. ඇත්තටම හිතුවොත් එහෙම පාවුල්තුමාලගේ කාලේ මේ අලුත් ගිවිසුමක් කියලා යන්නේ නැහැ. ලියවිලා නැහැ නේ. ඒ කියන්නේ ලියවිල්ල හැටියට තියෙන්නේ පන්න ගිවිසුම. ඒක තමයි ඒ කාලේ තිබිච්ච දේ. මොකද අලුත් ගිවිසුම් මේ කාලේ ලිය වෙනවා. පාවුල්තුමා මේ ලිපි ලියන ඒවා තමයි අලුත් ගිවිසුම් හැටියට අපි දැන් පාවිච්චි කරන්නේ. අනිවාර්යයෙන්. ඒකෝට අපි දකිනවා දෙක තිමුති පොතේ නේද? දෙක තිමුති පොතේ අපි කියවොත් මේ පදය පාවුල්තුමා තිමුතිට අවවාද කරන තැන ලියවිලි කියලා අදහස් කරන්නේ අපි දකින්නේ මතෙව් සිට ඉරදරව දක්වා කියන කොටස් නැතුව ඉතුරු දේවල්. ඒ කියන්නේ උප්පත්ති සිට මලාකි දක්වා කියන කොටස් වලින් තමයි පාවුල්තුමා මේ පාවුල්ට තිමුතිට කියන්නේ උගන්වන්න, ගුරුකම් දෙන්න, තරවටු කරන්න, ධර්මිෂ්ඨකම ගැන කියලා දෙන්න මේ සියලු දේවල් පාවිච්චි කරන්නේ අදත් මේ තනාස් නැත්නම් පරණ ගිවිසුම නැත්නම් මෝසස්ගේ ව්‍යවස්ථාව, ලීවිලි අනාගත වක්තුන් කියන මේ සියලු දේවල් එකතු වෙන්නේ. අපි පොඩ්ඩක් කියවොත් ජගතුන්ගේ 3:15 කියනවා ක්‍රිස්තුස් විශ්වාසය කෙරෙහි ඇදහිල්ල කරුණකටගෙන ගැලවීම පිණිස නුඹ නැනවත් කරන්න පුළුවන් වුණු කියන්නේ නුවණ දෙන්න පුළුවන් වුණු ප්‍රඥාව දෙන්න පුළුවන් වුණු ශුද්ධ ලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගෙන සිටින බව. එතකොට බාල වයසේ තිමෝති බාල වයසේ ඉඳන් දැනගෙන ඉන්න ශුද්ධ ලියවිලි මොකක්ද වෙන්න පුළුවන්? අපි පරණ ගිවිසුම කියලා කියන මෝසස්ගේ ව්‍යවස්ථාව සහ අනාගත වස්තුන්ගේ පොත් සහ ලියවිලි කියන කොටස් ඒ කියන්නේ පරණ ගිවිසුම තමයි මේ කතා කරන්නේ. බවක් දැන ඒ වගේෙහි පිහිටා සිටපන්න. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුල් ලියවිල්ල යැන්වීමටත්, තරවටුවටත්, ඉක්මවීමටත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් අපි දකිනවා පාවුතුමා කියන විදිහට මේ ශුද්ධ ලියවිල්ල දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් දුන්න වූ ලියවිල්ල පරණ ගිවිසුම තිමෝතිට විශේෂයෙන්ම කියවල ඒ මත පිටලා ඉන්න කියලා කියන්නේ. ආමෙන්. ඒකයි දැන් මේ වෙනකොට
පවුලතුමා තිමොතේට උපදෙස් දෙනකොට ඇත්තටම විශ්වාසයේ කුරුසිය මරණය වෙලා ඉවරයි. මොකද අපි මේ කුරුසිය මරණය කියන එක ඔයගොල්ලන්ට වැඩිපුර කතා කරන්නේ මොකද ගොඩ දෙනෙක් එතනින් තමයි මේක බෙදන්නේ. يعني විශ්වාසයේ මරණයට පස්සේ මේක එහෙමම අයින් වෙලා ගියා. නමුත් අපි දකිනවා පවුලතුමා තිමොතේට කියනකොට කියනවා මේ සුද්ධ ලේවිල්ල ධර්මිෂ්ඨකම ගැන ගුරුකම දෙනවා. ඔබට ගැලවීමට ඥානීය ප්‍රඥාව මේ සියලු දේ දෙනවා කියලා. ඔව්. එහෙනම් ඒක ඊටමත්ම යහපත් වූ දෙයක්. ඒ වගේම අපි දකිනවා ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳන් අපි වැළුවොත් ඔහු ඒ කියන්නේ පවුලතුමා ඇති පිරිස ඔහු තෙසලෝනිකේ අවලුන්ට වඩා නෑ අපි ගත්තොත් 10 වෙනි පදේ බලන්න. ඒ වෙලේම සහෝදරයෝ රාත්‍රියේ පාවුල් හා සීලස් බෙරියට ඇරියෝය. ඔහු එහි පැමිණ යුදවරුන්ගේ සිනගෝගයට ඇතුළු වූය. ඔහු තෙසලෝනිකේ අයවලුන්ට වඩා උතුම් වූය. මක්නිසාද ඔහු මේ කාරණා මෙසේදයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින් සිතේ මුළු කැමැත්තෙන් වචනේ පිළිගත්තා. ඒතකොට ඒගොල්ලෝ මොනවද කරේ? සිනගෝගයට ගිහිල්ලා ඉගෙනුවට පස්සේ ඒගොල්ලෝ ලියවිලි වලින් ඒ කියන්නේ ලියවිලි කියන්නේ මේ වෙනකොට අලුත් කිවිසුමක් ලියවිලා තිබුණේ නැහැ. එහෙනම් තිබුණු පරණ කිවිසුමෙන්ම තමයි ඒගොල්ලෝ පාවුලතුමා කියන්නේ ඇත්තද නැත්තද කියන එක හොයලා බැලුවේ. එහෙනම් අපි දකින්න පාවුලතුමා අද අපි විශ්වාස කරන පාවුලතුමා පේතුරුතුමා යෝහාන් යාකෝබ් මේ සියලු දෙනා රාජ්‍ය සුභාරංචි නැත්තම් යේෂුව වහන්සේගේ නැවත නැගීම ගැන යේෂුව වහන්සේව හඳුන්වා දෙන්න පාවිච්චි කළේ මොකක්ද? පරණ කිවිසුම. එහෙනම් පරණ කිවිසුම තමයි ඒගොල්ලෝ පාවිච්චි කරේ. අද අපි පරණ කිවිසුම ඕනේ නැහැ, ඒකේ වැඩක් වෙන්නේ නැහැ, ඒකෙන් සුභාරංචියක් යන්නේ නැහැ කියලා විසික් කරන ඒ පොත් ටිකම තමයි පාවුලතුමාලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය සුභාරංචිය පතල කරන්න නැත්නම් යේෂුව වහන්සේව අන්‍ය ජාතීන්ට හඳුන්වලා දෙන්න පාවිච්චි කරේ මේ පොත්වලම තමයි. එහෙනම් අපේ විශ්වාසය උන්වහන්සේ ලියලා තියෙනවා. මට දැන් ඔයගොල්ලෝ මතකද? උන්වහන්සේ කියලා තියෙනවා උන්වහන්සේ ගැන තමයි තනාක්කේ ලියලා තියෙන්නේ. උන්වහන්සේ ගැන තමයි සියලු දේ ලියලා තියෙන්නේ කියලා. එහෙනම් මේ දේව වචනය අදටත් එහෙමම අදාළයි නේද? අනිවාර්යයෙන්. මොකද දේව වචනේ කොතරම් අදාළද කියන්නේ අපි දැන් කතා කරන්නේ තෝරාව ගැන. ඒ කියන්නේ පළවෙනි පොත් පහ විශේෂ කොටම මේ පළවෙනි පොත් පහේ ඔබ කල්පනා කරලා බැලුවොත් කිවිසුම් කීයක් තියෙනවද? පළවෙනි පොත් පහේ තුල. ඒ කියන්නේ උපත් සිට දුවිති කතාව දක්වා මේ පොත් පහ දිගහැරියොත් ඔබ දකින්න ප්‍රධාන කොටම කිවිසුම් තුනක්. ඒ කියන්නේ නෝවා සමග දෙවියන් වහන්සේ ඇති කරගත්ත කිවිසුම, ඊළඟට ආබ්‍රහම් සමග දෙවියන් වහන්සේ ඇති කරගත්ත කිවිසුම, ඊට පස්සේ සීනයි කන්දේදී ඇති වෙච්ච කිවිසුම. ඒතර මේ කිවිසුම් තුන ඇතුලේ පොරොන්දු තියෙනවා. හැම කිවිසුමක පොරොන්දු වෙනවා. මේ හැම කිවිසුමකට පොරොන්දු ඉස්සලා දෙවියන් වහන්සේ ආදම්ට පොරොන්දුවක් කරනවා. ඒ කියන්නේ මිනිස්යාට පොරොන්දුවක් වෙනවා. ස්ත්‍රියගේ වංශය සතුරාගේ හිස පොඩි කරනවා කියලා. ඉතින් අපි මේ තෝරාව අද අවශ්‍ය නැහැ කියලා කියපු ගාම අපි අයින් කරන්නේ දැනගන්න. දෙවියන් වහන්සේගේ පොරොන්දු, උන්වහන්සේගේ විශ්වාසවන්තකම, උන්වහන්සේ අපිට කරන්න යන දේවල් වල ආරම්භය අපිට පැහැදිලි කරන තැන අපි එපා ඒක අවශ්‍ය නැහැ කියලා අපි කියවන්නේ නැත්නම්, ඒ දේවල් ගැන අපි වෙහෙසෙන්නේ නැත්නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනය ඇතුලේ තියෙන කිවිසුම් පහෙන් ප්‍රධාන කොටම තියෙන කිවිසුම් පහෙන් තුනක්ම අයින් කරලා දැම්මා. ඔබ හිතනවාද එහෙම අයින් කළා ඔබට නව කිවිසුම කියවද්දී දේව වචනේ තේරෙයි. මොකද එක කිවිසුමක් තව කිවිසුමක් මත අනිත් කිවිසුම ඒ කිවිසුම මත රැඳිලා ඉද්දී අපි ඒ කිවිසුමේ ආරම්භය දන්නේ නැත්නම්, මේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව පටන් ගත්ත ස්ථානය දන්නේ නැත්නම්, උන්වහන්සේ මොකද්ද මේ නිතරම කරගෙන ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න අපි තෝරාව බැලුවේ නැත්නම් සහෝදරවරුනි ඔබට මේ තවත් හොඳ දේවල් ඉගෙන ගන්න පුළුවන්, යහපත නපුර ගැන, හොඳ සාර ධර්ම ගැන උගන්වන just පොතක් විතරයි. ඉතින් එහෙම නෙමෙයි දේවවචනේ කතා කරලා දෙවියන්වහන්සේ කතා කරලා තියෙන බයිබලයේ මුළු සැලැස්ම, මනුෂ්‍ය වර්ගයාගේ සැලැස්ම පටන් ගන්න විදිය උන්වහන්සේ පෙන්නන මේ තෝරාව තුන. ඉතින් තෝරාව අපි අවලංගු කරනවා කියලා කියන්නේ ඔබ සැලැස්මේ ආරම්භය දන්නේ නැහැ කියන්නේ ඔබ සැලැස්ම ඒ කියන්නේ අවසානයේ කොහේනවාස අපි කොහෙද ගෙනියන්නේ කියන එක තේරුම් ගන්න නැහැ කියන එක. ඒ නිසා තමයි මම විශ්වාස කරන්නේ ගොඩක් අය ස්වර්ගයට යාමක් ගැන කතා කරන්නේ බයිබලයේ ආරම්භය දන්නේ නැති නිසා. බයිබලයේ ආරම්භයේ දෙවියන් වහන්සේ ආදම් එක්ක එක ස්ථානයක උන්වහන්සේ සම්පන්න කරමින් එකට හිටිය කියන එක ආරම්භය නම් අපි දකින්නේ අවසානයේ තේ දෙම තමයි. මේ ස්වර්ගයක් ගැන අයි අපි අද හොයන්නේ අයි ස්වර්ගයට යන්න බලාගෙන ඉන්නේ ආරම්භයේ තෝරාව දන්නේ නැති නිසා. ඒක තමයි අපි විශ්වාසය තුළින් කළා වූ අලුත් කිවිසුම කියලා අපි කියනවා. අපි අලුත් කිවිසුමේ කිතුනුව කියලා කියනවා. ඒකට මේ අලුත් කිවිසුම කියන එක පවා තියෙන්නේ පරණ කිවිසුමේ. එතන පරණ කිවිසුමේ අපි පරණ කිවිසුම කියලා කියන මේ අනාගත වස්තුන්ගේ පොත්වල ඉරමියාගේ පොතේ තමයි අලුත් කිවිසුම මොකක්ද කියලා පැහැදිලිම මේ ප්‍රවෘත්තිය තියෙන්නේ නේ සඳහන් තියෙන්නේ. එතකොට
මෙහෙම තියෙද්දි අපි අලුත් ගිවිසුම අපේ කියලා පරණ ගිවිසුම ඕනේ නැහැ කියලා කියද්දි පාවතුමා කියද්දි මේක උඹව නැනවත් කරන උඹට ධර්මිෂ්ඨකම පෙන්නන දේ කියලා කියද්දි අපි කොහොමද මේක නැහැ කියලා කියන්නේ? මොකද අපි දන්නවා පාවතුමා තිමෝතිට කතා කරනකොට මේ කතා කරන්නේ පාවතුමාගේ ජීවිතයේ අන්තිම කාලේ. ඒ කියන්නේ පාවතුමා රෝමයට ගිහිල්ලා දැන් නඩු අහන කාලේ තමයි කතා කරන්නේ. ඒ වෙනකොට පාවතුමාගේ අදහස තමයි තිමෝතිට උඹ දෙවියන් වහන්සේගේ වචනේ සුද්ධ ලියවිලි වල පිළිටා සිටපන්. මේක තමයි අනුශාසන. ඔව් ඒ වගේ අපි බලුත් මතෙව් 5:17 මේකට පාවිච්චි කරන හොඳම වචනේ තමයි මතෙව් 5:17. ඒ කියන්නේ චන්ද්‍ර පෙරලම් දෙන්නේ නැහැ කිව්වොත් කියන්නකොට මතෙව් 5:17 කියනවා විවස්ථාව හෝ අනාගත වාක්‍ය හෝ අවලංගු කරන පිණිස මම ආවෙමි නොසිතල්ලා. විශ්වාසය කියනවා සම්පූර්ණ කරන්ට මිස අවලංගු කරන්ට නාවෙන්නේ. සබවක් උඹලාට කියන්නේ අහසත් පොළොවත් පහව යනද සියල්ල සිදුවනතුරු විවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩ කරන්නා වූ කඩ කරන ලෙස මිනිසයන්ට උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයේ ඊතා සුළුයයි කියන ලබන්නේ. නමුත් ඒවා පවත්වන්නා වූ උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයේ උතුම්යයි කියන ලබන්නේ. ඔබ ඉතාමත්ම පැහැදිලි සමේ විශ්වයේ මෙමුකාර දෙවියන් වහන්සේ නැත්නම් යේෂුව වහන්සේ ඉතාමත්ම පැහැදිලි සරලව කියලා කියනවා. උන්වහන්සේ මේ ආඥා කියනකොට උන්වහන්සේ කතා කළේ මොනවද? උන්වහන්සේ මේ වෙනකොට ඉගැන්වුවේ මොකක් මත පදනම් වෙලාද? උන්වහන්සේ ඉගැන්වුවේ තනාක් එක නැත්නම් අද අපි පායයි කියන පරණ කිවිසුමේ මත ඉඳගෙන ඉගැන්වීම තමයි යේෂුව වහන්සේ කළේ. ඒතර උන්වහන්සේ පැහැදිලි ලෙස කියනවා අහස පොළොව පහව ගියත් උන්වහන්සේගේ වචනේ කපුරක්වත් එක පාපිල්ලක්වත් ස්පිල්ලක්වත් නැති වෙලා යන්නේ නැහැ. ඒ නිසා මේක එපායයි කියන කවුරු හරි ඉන්නවද? ඔව් ස්වර්ග රාජ්‍යය සුළු වෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි ලෙස කියනවා. ඇයි එහෙම කිව්වොත් අපි කියුවා මේක. මතෙව් ලූක් පොතේ 24 වෙනි පරිච්ඡේදයේදී උන්වහන්සේ කිව්වා අනාගත වතුරුන්ගේද ගීතාවලියේද ඒවල මා ගැන ලියවිලා තියෙනවා කියලා. ඇත්තටම එහෙනම් තනාක් එකේ ලියලා තිබුණ අපි කිව්වාගේ උන්වහන්සේ ගැන අද ගොඩ දෙනේ මේ රැවටෙන්නේ නැත්නම් යේෂුව වහන්සේ මෙයයි කියලා රැවටෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ මතෙව් 24 කියනවා යේෂුව අතනයි යේෂුව මෙතනයි කිව්වට ඔබලා රැවටෙන්න එපා කියලා. නමුත් ගොඩ දෙනෙක් රැවටෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ යේෂුව වහන්සේ කියන්නේ කවුද කියන එක්කෙනා ගැන හරි අවබෝධයක් නැහැ. ඒකට හේතුව මොකද්ද? උන්වහන්සේ ගැන ලියවිලා තියෙන ලියවිල්ල අයින් කරපු නිසා. ඒ නිසා අද උන්වහන්සේ ගැන ලියවිලා තියෙන ලියවිල්ල අයින් කරපු නිසා අද බොහෝ අන්තක්‍රිස්තුස් නැත්නම් ක්‍රිස්තුස් නොවන කට්ටිය අපි තමයි ක්‍රිස්තුස් කියලා පැමිණෙන කාලයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අද අපි දකිනවා ගොඩක් ඉගැන්වීම් කරගෙන යනවා. මේ ඔක්කොම ඇයි අද මිනිස්යන්ට හඳුනා ගන්න බැරි? ඇයි මිනිස්සු ගොඩ දෙනෙක් ක්‍රිස්තියානි දරුවෝ රැවටිලා ඉන්නේ කියලා කිව්වොත් ඒගොල්ලන්ට තනාක් එක ගැන නැත්නම් පරණ ජීවසුම ගැන හරි අවබෝධයක් නැහැ. ඒගොල්ලන්ට ඉන්නේ මතෙව්ගෙන් පටන් ගත්තා වූ යේෂුව වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ කෙනෙක් තමයි ඒගොල්ලෝ දන්නේ. නමුත් උන්වහන්සේ ගැන ඇත්තටම ලියවිලා තිබුණේ කොහෙද කියලා කිව්වොත් තනාක් එකේ. පරණ ජීවසුම. ඉතින් ඔබ තනාක් එක දැනගෙන හිටියා නම් ඔබ කවදාවත් රැවටෙන්න යන්නේ නැහැ. ඔබට අලුත් ජීවසුමේ කතා කරන මේ දෙවියන් වහන්සේගේ ගැලවීම නැත්නම් යේෂුව කියන්නේ කවුද කියන එක අඳුනා ගැනීමට පහසු වෙනවා. අද මේක තමයි චිරන්තර මම දකින්නේ ලොකුම රැවටීම නැත්නම් ලොකුම අද අපේ ක්‍රිස්තියානි සහෝදරයන්ට තියෙන ගැටලුව මේක නේද? අපි මම හිතන්නේ අපි අපේ පළවෙනි වීඩියෝ එකේ ගැලවීමේ ගමන කියන එකේදී අපි කතා කරා ගැලවීම කියන්නේ මොකක්ද කියන ඕගොල්ලෝ ඒක බලනවා තියෙනවා නම් අපි හොඳයි කියලා විශ්වාස කරනවා. දැන් මේ ගැන අහන් ඉඳි ඕගොල්ලෝ සිතන සමහරවිට අපි මේ ටෝරා එක තුලින් මේ ගැලවීම දෙන්න උත්සාහ කරනවා කියලා. අපි ටෝරා එක ගැන මෙච්චර කතා කරේ ගැලවීම දෙන්න නෙමෙයි. අපි ටෝරාව තුලින් තමයි අපි සියලු දේ දැනගෙන අපි යන්නේ කොහෙටද අපේ ගමන හැසිරීම අපි කතා කරන ඇවිදින විදිය සියලු දේම අපිට වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ මේක තුල. ඉතින් ඒක යේෂුව වහන්සේ ඇවිල්ලා ඉගෙනුවා. ඒ කියන්නේ යම් කිසි සිලබස් එකක් ඒ කියන්නේ ඕන විෂයකට තියෙනවානේ නිර්දේශයක්. ඒ නිර්දේශය යේෂුව වහන්සේ ඉගෙනුවා. උන්වහන්සේ අපිට හොඳම ගුරුවරයා. යේෂුව වහන්සේ තමයි මේ පොළොවේ ඉන්න ඊශ්වරයන්ට බලන් ඉන්න හොඳම ගුරුවරයා කියලා කියනවා මෙසියස්. ඉතින් මෙසියස් ආවේ තිබිච්ච නිර්දේශය පැහැදිලි කරලා ඒ සෙනඟට හොඳට උගන්වන්න. නිසා නිර්දේශය වෙනස් කරන්න නෙමෙයි. ඉතින් මේකයි අද වරද්දන්නේ. ඒ නිසා අපි මේ කතා කරන මේ වචනය ඇතුළේ මේ ටෝරාව කියන වචනය පැහැදිලි කරන්න කියන්නේ අපි ගැලවෙන්නේ
මේක ඉගෙන ගන්නවා කියන එකෙන් නෙමෙයි. අපි ගැලවෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ නමුත් අපි මේ ඉගෙන ගන්න එකේ අරමුණ අපි යේෂුව වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්න ඕන. මේ කතා කරන තෝරාව ඇතුලේ යේෂුව කතා කරන මතේ 5 දැන් 17 අපි කියාගෙන ආවා. ඒකේ පල්ලෑ උන්වහන්සේ කියනවා මිනිමරන්න එපා, කාමවිචාරය කරන්න එපා. ඒක තමයි මේ විෂය නිර්දේශය ඇතුලේ අන්තර්ගතය. දෙවියන් වහන්සේගේ සිත. ඉතින් උන්වහන්සේ තෝරාව හොඳින් පැහැදිලි කරන එක තමයි කඳුළු දේශනාවේ කරන්නේ. ඒක අවලංගු කරන එක නෙමෙයි. ඉතින් අවලංගු කරන්න උගන්නන එක්කෙනා මොකද කරන්නේ? රවේෂ් කිව්වා මේ තෝරාව අවලංගු කරන්න කියලා මේක පවත්තන්න එපා කියලා කඩ කරන්න උගන්නන එක්කෙනා ස්වර්ග රාජ්‍යයේ ඊටාම සුළු එක්කෙනෙක්. කියන්නේ ගණන් ගන්නේදී එක්කෙනෙක් තැනටපත් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් විශ්වාසයෙන් ගියුවන් පස්සේ සමහර කට්ටිය ඒක සාධාරණීකරණ කරලා මහා දෙයක් පෙන්නලා නෑ ඒක නෙන්නේ කිව්වේ කියන්න උත්සාහ කරනවා. නමුත් ඔබ common sense පාවිච්චි කරලා මතේ 5:17 සිට 20 දක්වා කිව්වොත් පැහැදිලිව ඔබට තේරෙන්න ඕන. උන්වහන්සේ කියන්නේ මේක එපා කියලා නෙමෙයි. මේක අවසාන දක්වන තියෙනවා. මේක උගන්වන්න නැති එක්කෙනා මගේ කෙනෙක් නෙමෙයි. කියන්නේ ඔබ ස්වර්ගාදී තැනක් නැති එක්කෙනෙක් බවට පත් වෙනවා කියන එක තමයි කිව්වේ. අනිවාර්යයෙන් මගේ මේ හිතෝපදේශයේ දෙවෙනි පරිච්ඡේදයේ පවා උන්වහන්සේ කියනවා මාගේ පුත්‍රේ නුඹ මාගේ කීම් පිළිගෙන මාගේ ආඥා නුඹ වෙත තබාගෙන ප්‍රඥාවට ඇහුම්කන් දී ඥානයට නුඹේ සිත යොමු කරන්නෙහි නම් එසේ නුඹ නුවණට හඬගසා ඥානයට මෙන් ශබ්ද නගන්නෙහි නම් නුඹ රිදීමෙන් ඇය සොයා නිදාන ගැනීමෙන් ඇය ගැන විභාග කරන්නෙහි නම් නුඹ දෙවියන් වහන්සේ කෙරෙහි බය වීම තේරුම් ගන්නේය දෙවියන් වහන්සේ ඇඳින ගැනීමටමද පැමිණෙන්නේ. දෙවියන් වහන්සේ අපි චිරන්තර කතා කරුවා වගේ අපි ටෝර් එක තියලා ගැලවෙන්න යනවා නෙමෙයි. අපි ගැලවුණු කට්ටිය විදියට ටෝර් එක උන්වහන්සේගේ උපදේශයට අපි කීකරු වෙනකොට අපි උන්වහන්සේ කෙරෙහි බය වීම තේරුම් ගන්න යනවා. අපි උන්වහන්සේව ඇඳින ගැනීමට නැත්නම් උන්වහන්සේ සමග ඒ සම්බන්ධතාවයට උන්වහන්සේ මොනවටද කැමති උන්වහන්සේ මොනවටද කැමති නැත්තේ කියලා උන්වහන්සේගේ සිත අපි දැනගන්න යනවා. මේක තමයි අපිට ටෝර් එක තුලින් නැත්නම් වචනේ තුලින් අපිට ලැබෙන ලුකුම උරුමය. මොකද යේෂුව වහන්සේ පවා කියනවා සදාකාල ජීවිතේ නම් මෙය යේෂුව වහන්සේව ඔවුන් විසින් ඇඳින ගැනීම. නැත්නම් මේ රිලේෂන්ෂිප් එකේ සම්බන්ධතාවයට එන එක. ඉතින් දෙවියන් වහන්සේගේ උපදේශයෙන් මොකද්ද වෙන්නේ? අපිට මේ සම්බන්ධතාවය තවත් දුරට පහසු කරනවා. අපිට තවත් ලේසියෙන් උන්වහන්සේ එක්ක සම්බන්ධතාවයට එන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි උපදේශය අයින් කරුවොත් මොකද වෙන්නේ? ඇත්තටම අපි දෙවියන් වහන්සේව ඇඳින ගැනීම තමයි අපෙන් නැති වෙලා යන්නේ. එහෙම නේද රමේෂ්? තමනාරි. ඔව් එහෙනම් අපි තෝරාව කියන එක පැහැදිලි කරා. තෝරාව කියන්නේ කොහෙන්ද එන්නේ? ඒකේ වචනේ අර්ථය ඇයි අපි කරන්න ඕන? කොහොමද බයිබලයේ ගොඩ නැගිලා තියෙන්නේ? එහෙමද? නවගිවිසුමේ හිටපු අපේ ප්‍රේරිතයන් ඒක පාවිච්චි කරාද? ඔවුන් මේක මත සිටගෙන දේශනා කරේ. පාවුල් මොනවද කිව්වේ? අපි මේ සිව් දේ බැලුවා. අපි විශ්වාස කරනවා තෝරාව අලුත් විදියකට නැත්නම් මේ පළවෙනි පොත්පා ව්‍යවස්ථාව කියන එක අලුත් විදියට බලන්න ඔබ මේකෙන් පස්සේ පෙළඹෙයි කියලා. ඉතින් තවත් ප්‍රශ්න දෙනවා ඔබ අපෙන් අහලා එවන්න. අපි උත්තර දෙන්න. ඒ ආකාරයෙන්ම තවත් ඉගැන්වීමකින් අපි ඔයගොල්ලන් හමු වෙන බලාපොරොත්තු මේ මොහොතේ සමුගන්න. ශාලෝම්.